එන ගන්න බලන්න 2019 10 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙනවා කර්මාන්ත රසායනය සහ පරිසර රසායනය කියන කොටස් දෙකෙන්ම තමයි ඒක තියෙන්නේ. එහෙනම් අපි බලමු ඒක ඉස්සලම පළවෙනි කොටස සාකච්ඡා කරන්න ඉස්සලම මේකේ ඒ කොටසේ දීලා තියෙනවා මෙයාගේ ෆ්ලෝ chart එකක් දීලා තියෙනවා. දීලා යටින් තියෙනවා ඩව් ක්‍රියාවලිය යොදා ගනිමින් මැග්නීසියම් ලෝහය නිෂ්පාදනය කිරීම ඉහත දක්වා ඇති ගැලියම් සටහනින් පෙන්눔 කරයි. එහෙනම් මේ තියෙන්නේ ඩව් ක්‍රියාවලිය පාවිච්චි කරලා මැග්නීසියම් නිස්සාරණය කරන ක්‍රමය පෙන්눔 කරයි. ගැලියම් සටහන මත පදනම් වූ පහත දැක්වෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. එහෙනම් ඒක ඉස්සලම අහන්නේ පළවෙනි කොටස ආරම්භක ද්‍රව්‍ය හඳුනා ගන්න. ආරම්භ කියන්නේ අර ත්‍රිකෝණයේ තියෙන A කියන එකයි හඳුනා ගන්න තියෙන්නේ. මොනවද ඒකට ගන්නෙ? එක්ක ලියන්න පුළුවන් මුහුදු ජලය හෝ අර බිටර්න් ද්‍රාවණය කියලා ලියන්න පුළුවන්. ලුණු නිසාරණයෙන් ඉතුරු බිටර්න් ද්‍රාවණය හෝ මුහුදු ජලය. හරි? ඒක තමයි පළවෙනි කොටසට උත්තරේ. මුහුදු ජලය හෝ බිටර්න් ද්‍රාවණය දෙකෙන් එකක් ලියන්න පුළුවන්. ඊළඟට B C D E F හි උපයෝගී කරගන්නා ක්‍රියාවලි පහත දැක්වෙන ලයිස්තුවෙන් හඳුනා ගන්න. හරි ඉස්සෙල්ලා බලමු B කියලා ඉස්සෙල්ලා මොකද කරන්න කියලා. හරිද? දැන් අපි මොකද කරන්නේ සාමාන්‍යයෙන් ඩව් ක්‍රියාවලියේදී මුහුදු ජලය අරගන්නවා. ඒකම හුණු ගල් අරගෙන තාප වියෝජනය කරලා කැල්සියම් ඔක්සයිඩ් අරගෙන ඒක ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රොක්සයිඩ් ලබා ගන්නවා. එහෙනම් දැන් මේකේ මේ රවුම ඇතුලේ තියෙනවා කැල්සියම් ඔක්සයිඩ්. එහෙනම් B කියන්නේ තාප වියෝජනය. B කියන්නේ තාප වියෝජනය. C කියලා කියන්නේ අවක්ෂේපණය. අවක්ෂේපණය. D කියලා කියන්නේ ද්‍රවණය කිරීම. අර HCl දාලා ද්‍රවණය කරන එක. ද්‍රවණය කිරීම. E කියන්නේ වාෂ්පීකරණය. F කියලා කියන්නේ මොකද කරන්නේ විද්‍යුත් විච්ඡේදනය කරනවා අන්තිමට වෙන් කරන්න. G කියලා කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කිරීම. අතුරු ඵලය ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. හරි. ඊළඟ තුන්වෙනි කොටස. ආයි පොඩ්ඩක් මම ඒකේ තුන්වෙනි කොටස ඉස්සරහ ආයි කියන්නම්. B කියලා කියන්නේ තාප වියෝජනය, C කියලා කියන්නේ අවක්ෂේපණය, D කියලා කියන්නේ ද්‍රවණය කිරීම නැත්නම් දිය කිරීම, E කියලා කියන්නේ වාෂ්පීකරණය, F කියලා කියන්නේ විද්‍යුත් විච්ඡේදනය, G කියලා කියන්නේ ප්‍රතිචක්‍රීකරණය. හරිද? ඊළඟට B හි භාවිතා කරන රසායනික සංයෝගය හඳුනා ගන්න. B කියලා කියන්නේ තාප වියෝජනය කරන එක. එක්ක කැල්සියම් කාබනේට් එහෙම නැත්නම් කුණු ගල්. CaCO3 කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් වචනයෙන් කුණු ගල් කියලා ලියන්නත් පුළුවන්. හරි. ඊළඟට PQ RT හි රසායනික විශේෂ හඳුනා ගන්න. ඉස්සෙල්ලා බලමු P වල මොනවද හැදෙන්නේ කියලා. P කියන රසායනික විශේෂය දැන් ඒ වල මුහුදු ජලය ගත්තා. B වලින් අපි හුණු ගල් එකතු කළා. ඒක P කියන රසායනික විශේෂය ඉස්සෙල්ලාම P කියලා කියන්නේ මොකක්ද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඉස්සෙල්ලාම හදනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊට පස්සේ Q කියන්නේ මොනවද? Q කියන්නේ HCl. R කියලා කියන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඒ දෙක ප්‍රතික්‍රියා කරලා හැදෙන එක. T කියලා කියන්නේ විද්‍යුත් විච්ඡේදන ඉවත් වන අනිත් එක ක්ලෝරින් වායුව. T කියලා කියන්නේ ක්ලෝරින් වායුව. හරි. ඊට පස්වෙනි කොටස D C D F වල සිදුවන ක්‍රියාවලි සඳහා තුලිත රසායනික සමීකරණ අර්ධ සමීකරණ දෙන්න. හරි ඉතින් B වල සිද්ධ වෙන එක අපිට ලියන්න තියෙන්නේ B වල සිද්ධ වෙන්නේ කැල්සියම් කාබනේට් CaCO3 solid තාප වියෝජනයෙන් CaO solid සහ CO2 gas. එතන රත් කිරීම නැත්නම් 900 සෙල්සියස් කියලා අනිවාර්යෙන් භෞතික තත්ත්ව ටික තියෙන්න ඕනේ. solid gas කියන භෞතික තත්ත්ව ටික තියෙන්න ඕනේ. ඊළඟ බලමු C වල සිද්ධ වෙන ක්‍රියාව. හරිද? C වල සිද්ධ වෙන ක්‍රියාව C වල සිද්ධ වෙන්නේ මේකෙන් ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් solid ඉස්සරම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කළා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. AQ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඊට පස්සේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මොනවත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ? මේකේ තියෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්න මැග්නීසියම් අයනත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඕකෙන් හැදෙන හයිඩ්‍රොක්සයිඩ් අයන Mg2+ AQ
OH minus AQ දෙකක් එක ප්‍රතික්‍රියා කරලා magnesium hydroxide solid එකක් හැදෙනවා. හරිද? මේක තමයි ඒ දෙකේ සිද්ධ වෙන්නේ. මෙතන B වල මෙතන C වල සිද්ධ වෙන ක්‍රියාවලිය. ඊළඟට බලමු ඊළඟ එක තියෙන්නේ D වල සිද්ධ වෙන ක්‍රියාවලිය. D වලදී මොකද කරන්නේ? මෙතනින් හැදෙන magnesium hydroxide අපි HCl එක ආපෞසරයක් ප්‍රතික්‍රියා කරලා දිය කරගන්නවා. අර ඉස්සරහ දිය කිරීම කියලා ලිව්වේ. magnesium hydroxide solid HCl AQ MgCl2 AQ සහ ජලය H2O liquid. මේකයි D වල සිද්ධ වෙන ක්‍රියාවලිය. එතන D වල සිද්ධ වෙන ක්‍රියාවලිය. ඊළඟ F කියන්නේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය. විද්‍යුත් විච්ඡේදනයේ මොනවද වෙන්නේ කියලා බලමු. විද්‍යුත් විච්ඡේදයේ මැග්නීසියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය වෙන්නේ. එහෙනම් ඇනෝඩය ගත්තොත් ඇනෝඩයේදී Cl liquid Cl2 gas බවට පත් වෙනවා. දෙකයි ඉලෙක්ට්‍රෝන වෙනවා. කැතෝඩයේදී Mg2 liquid ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන magnesium liquid බවට පත් වෙනවා. හරි. ඔය තමයි සිද්ධ වෙන ප්‍රතික්‍රියා දෙක ඒකෙදී. ලියලා පෙන්නන ප්‍රතික්‍රියා ටික ඊළඟට කියන්නේ G හි සිදුවන ප්‍රතික්‍රියාවේ වැදගත්කම සඳහන් කරන්න. මොකද වැදගත්කම මෙහිදී ප්‍රතිඵල ප්‍රතිචක්‍රීකරණයක් සිදු වෙනවා. නැවත ක්ලෝරින් ටික මුලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? ආර්ථික වශයෙන් වාසිදායක වීම. එකෙන් HCl හදලා ආපහු ප්‍රතික්‍රියා කරන්න පුළුවන් වීම. කියලා මෙහෙම ලියන්න. මෙහිදී ප්‍රතිඵල ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නිසා ප්‍රතිඵල ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නිසා ආර්ථික වශයෙන් වාසිදායක වේ. ආර්ථික වශයෙන් වාසිදායක වේ. හරි. ඒක තමයි ඩව් ක්‍රියාවලියේදී තියෙන ප්‍රධානම දේ. හරි. ඊට පස්සේ බලමු අපි ඒකේ 10 වෙනි ප්‍රශ්නේ B කොටස 2019 10 වෙනි ප්‍රශ්නේ B කොටස. පහත දක්වා ඇති කර්මාන්ත සලකන්න. ගල් අඟුරු බලාගාර, ශීතකරණ සහ වායු සමීකරණ, ප්‍රවාහනය, කෘෂි කර්මාන්තය සහ සත්ව පාලනය. මේ මාතෘකා ටික දීලා තියෙනවා. ඉහත දක්වා ඇති කර්මාන්ත පහම ගෝලීය උණුසුමට දායක වේ. එක් එක් කර්මාන්තය ආසිත ගෝලීය උණුසුමට දායක වන රසායනික විශේෂ හඳුනා ගන්න. හරිද? පළවෙනි එක බලමු. ගල් අඟුරු බලාගාර. ඒක දහනය වෙනකොට මොනවද පිට වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් ලියන්න ගල් අඟුරු බලාගාර කියලා ඉස්සරහින් ලියන්න කාබන් ඩයොක්සයිඩ් තමයි වායුව. ශීතකරණ වායු සමීකරණ මොනවද? CFC ලියන්න පුළුවන්, HFC ලියන්න පුළුවන්, HCFC ලියන්න පුළුවන්. තුනක් ලියන්න පුළුවන් ඒකට. ගල් අඟුරු දහනේදී පළවෙනි එකේදී ලැබෙන්නේ CO2, දෙවෙනි එකේදී HCFC, එහෙම නැත්නම් CFC, නැත්නම් HFC තුනම ලියන්න පුළුවන්. ශීතකරණ වලින් නිකුත් වෙන ඒවා. ඊළඟ එක ප්‍රවාහනය. ප්‍රවාහනය කියන්නේ මෝටර රථ ධාවනය වගේදී ඒකේ CO2 තමයි පිට වෙන්නේ. ඉන්ධන දහනය වීම නිසා. ඊළඟ කෘෂි කර්මාන්තය. කෘෂි කර්මාන්තයේදී පෝර වලින් පිට වෙනව මොනවද? N2O පිට වෙන්න පුළුවන්. ඒ වගේම CH4 පිට වෙන්න පුළුවන්. මීතේන් සහ N2O. සත්ව පාලනය. සත්ව පාලනයේදී මොනවද පිට වෙන්න පුළුවන්? CH4 පිට වෙන්න පුළුවන්. ඒ වගේම ඇමෝනියා ලියන්නත් පුළුවන්. CH4 ඇමෝනියා. සත්ව පාලනය කරනකොට මොකද වෙන්නේ? අර කාබනික අපද්‍රව්‍ය දිරාපත් වීමේදී CH4 පිට වෙනවා. ඒ වගේම අර බුත්‍රා අපද්‍රව්‍ය වගේ දැන් ඇමෝනියා පිට වෙනවා. හරි. ඊළඟට දෙවෙනි කොටස අහනවා ගෝලීය උණුසුම නිසා ඇතිවිය හැකි හානිකර දේශගුණික විපර්යාස තුනක් සඳහන් කරන්න. ගෝලීය උණුසුම නිසා ඇතිවිය හැකි හානිකර දේශගුණික විපර්යාස තුනක්. හරිද? මොනවද දේශගුණික විපර්යාස වලට අපිට ලියන්න පුළුවන්? එකක් මොනවද? මුහුදු මට්ටම ඉහළ යෑම.
අර සාගර ජලය ප්‍රසාරණය වීම නිසා මුහුදු ජලය ඉහළ යාම. මුහුදු ජලය ඉහළ යාම. හරිද? ඊළඟට මොනවද වෙන්නේ? වර්ෂාපතන රටාව වෙනස් වීම. වර්ෂාපතන රටාව වෙනස් වීම. තව ලියන්න පුළුවන් සුලි සුළං ඇතිවීම. සුලි සුළං ඇතිවීම. තව ජල ගැලීම් ඇතිවීම. ජල ගැලීම් ඇතිවීම. හරිද? තව එකක් ගන්න පුළුවන් ප්‍රමාණය ඉක්මවා අධික වර්ෂාපතනයක් ලැබීම. ප්‍රමාණය ඉක්මවා අධික වර්ෂාපතනයක් ලැබීම. ප්‍රමාණය ඉක්මවා අධික වර්ෂාපතනයක් ලැබීම. ඊළඟ කියනවා ඉහත දී ඇති දෙවෙනි කොටස ඉහත දී ඇති කර්මාන්ත අතුරින් ප්‍රකාශ රසායනික දූමිකාව අම්ල වැසි වලට සුපෝෂණයට දායක වන ප්‍රධාන කර්මාන්තය බැගින් හඳුනා ගන්න. එහෙනම් ප්‍රකාශ රසායනික දූමිකාව ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් ප්‍රවාහනය මගින්. ප්‍රවාහනයේදී මොකද වෙන්නේ? අර වායුන් වලින් කාබන් අංශුන් වලින් ඇති වෙන්න පුළුවන් ප්‍රවාහනය නිසා. අම්ල වැසි වලට මොනවද? ගල් අඟුරු බලාගාර ගල් අඟුරු බලාගාර සහ ප්‍රවාහනය කියන දෙකම හේතු වෙන්න පුළුවන්. සුපෝෂණයට මොනවද? කෘෂි කර්මාන්තය සහ සත්ත්ව පාලනය නම් කරන්න පුළුවන් අපිට. හරි. ඊළඟ ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් ජල විදුලිය ජනනය කිරීමට භාවිතා වන ජලාශවල පෝෂක ප්‍රදේශ ආසන්නයේ කෘතිම වැසි ඇති කිරීම සඳහා අත්හදා බලන ලදී. මේ ක්‍රියාවලියේදී ජල වාෂ්ප ඝනීභවනයේදී වලාකුළු ඇතිවීම උත්තේජනය කිරීමට ජලාකර්ෂක ලවණ, ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ්, සෝඩියම් බ්‍රෝමයිඩ්, සියුම් අංශුන් විසිරුවනු ලැබේ. එහෙනම් වායු ගෝලයට මේවා ඉහිනවා. එතකොට ඒවා ජල වාෂ්ප පුරාගෙන ඝනීභවනයලා වැස්ස ඇති වෙනවා කියලා කියනවා. මෙම ලවණ පෝෂක ප්‍රදේශ අවට ජලයට ඇතුල් වීම හේතුවෙන් ඍජුවම බලපෑමට ලක් වෙන ඍජුවම බලපෑමට ලක් නොවන තත්ත්ව සඳහන් කරන්න. එහෙනම් මොනවද අපිට ගන්න දෙන්නේ? pH අගය, සන්නායකතාවය, ආවිලතාවය, ද්‍රවිත ඔක්සිජන් සාන්ද්‍රණය. එහෙනම් ඍජුවම බලපානවා මොනවද? සන්නායකතාවය සඳහා. එහෙනම් ඍජුවම බලපාන සාධකයේ සන්නායකතාවය හේතුව පැහැදිලි කරමු. ඉස්සරම ලියන්න සන්නායකතාවය කියලා. හේතුව මොකක්ද වෙන්නේ? අයනික සංයෝගය ජලයේ දියවීමෙන් අයනික සංයෝගයේ ජලයේ දියවීමෙන් අයන සාන්ද්‍රණය වැඩිවීම නිසා ජලයේ දියවීමෙන් අයන සාන්ද්‍රණය වැඩිවීම නිසා ද්‍රාවණයේ සන්නායකතාවය වැඩි වේ. ද්‍රාවණයේ සන්නායකතාවය වැඩි වේ. හරිද? ඊළඟ සන්න ඍජුව බලලා නොපානව මොනවද? එකක් pH අගය, අනිත් එක ආවිලතාවය සහ ද්‍රවිත ඔක්සිජන් සාන්ද්‍රණය. ඒවට ඍජු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එකක් හේතු බලමු. ඒ තුනම ලියන්න. pH අගය, ආවිලතාවය සහ ද්‍රවිත ඔක්සිජන් සාන්ද්‍රණය. හරිද? එහෙනම් pH අගය වෙනස් වෙන්නේ නැත්තේ මොකක්ද? මේවා තියෙන්නේ මොනවද? උච්ච වායු වින්‍යාස සහිත අයන. සෝඩියම් ප්ලස් Br මයිනස් වගේ ඒවා, ක්ලෝරයිඩ් වගේ ඒවා උච්ච වායු වින්‍යාස සහිත අයන. ඒවා ආපහු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා ජල විච්ඡේදනයට ලක් වෙන්නේ නැහැ. ජල විච්ඡේදනය නොවන නිසා මොකද වෙන්නේ? ඒක උදාසීනව තියෙනවා. pH අගය වෙනස් වෙන්නේ නැහැ. ඒක පැහැදිලි කරන්න මේ වගේ. ඉහත අයනික ලවණයන් තුල පවතින අයනයන් ඉතා ස්ථායි උච්ච වායු වින්‍යාස පෙන්වන නිසා
ඉතා ස්ථායි උච්ච වායු වින්‍යාස පෙන්වන නිසා ඒවා නැවත ජලය සමග ප්‍රතික්‍රියා නොකරයි. ඒවා නැවත ජලය සමග ප්‍රතික්‍රියා නොකරයි. ඒවා නැවත ජලය සමග ප්‍රතික්‍රියා නොකරයි. එම නිසා ජලයේ ජල විච්ඡේදන සිදු නොවේ. එම නිසා ජලයේ ජල විච්ඡේදන සිදු නොවේ. එම නිසා pH අගය වෙනස් නොවේ. එම නිසා pH අගය වෙනස් නොවේ. එම නිසා pH අගය වෙනස් නොවේ. ඒක තමයි pH අගය. ඊළඟට බලමු ආවිලතාවය පැහැදිලි කරන්නේ කොහොමද කියලා. දැන් මේකේ තියෙන්නේ මොනවද? ලවණවල තියෙන්නේ සෝඩියම් ප්ලස් ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් වගේ ඒවා. ඒ එකක්වත් ජලයේ මද වශයෙන් දිය වෙන්නේ නැහැ. හොඳට දිය වෙන අයන. ඒ නිසා ආවිලතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද අවක්ෂේප ඇති නොවන නිසා. ඊළඟ එක මේව ලියන්න. sodium plus calcium 2 plus chloride සහ bromide අයන ජලය තුල අධික ද්‍රාව්‍යතාවයක් පෙන්වන නිසා අවක්ෂේප ඇති නොවේ. එම නිසා ද්‍රාවණය තුල ආවිලතාවයන් ඇති නොවේ. අනිත් එක තමයි ආවිලතාවය. ඊළඟට බලමු ඔක්සිජන් සාන්ද්‍රණය. හරිද? ඔක්සිජන් සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ අයන ද්‍රවිත ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එයාලා ඔක්සිහරණයට සහභාගී වෙන්නේ නැහැ. ලෙසියම් ලියොත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය ද්‍රවිත ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන්නේ යකඩ මැංගනස් වගේ අයන. අයිලත් මේව ලියන්න. ඉහත ලවණයන් තුල ඇති අයන ද්‍රවිත ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා නොකරන බැවින් ජලය තුල ද්‍රවිත ඔක්සිජන් සාන්ද්‍රණය වෙනස් නොවේ. ජලය තුල ද්‍රවිත ඔක්සිජන් සාන්ද්‍රණය වෙනස් නොවේ. එච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ. කොටස් තුන පැහැදිලි කරන්න. ඊට පස්සේ බලමු මේකේ C කොටස. පහත සඳහන් ප්‍රශ්න ජෛවීය ඩීසල් නිෂ්පාදනය මත පදනම් වේ. ජෛවීය ඩීසල් නිෂ්පාදනයේදී භාවිත වන අමුද්‍රව්‍ය සඳහන් කරන්න. හරිද? ඒකෙදි භාවිත වන අමුද්‍රව්‍ය මෙන්න මේවා තියෙන්න ඕනේ. මොනවද අපි දන්නේ? ට්‍රයිග්ලිසරයිඩ් එකක් අඩංගු තෙල් වර්ගයක්. එළවලු තෙල්, ශාක තෙල්, පාම් ඔයිල්, ඒ වගේ තෙල් වර්ගයක් නම් කරලා තියෙන්න පුළුවන්. ඒ තුනෙන් ඕනම එකක් ලියන්න පුළුවන්. පාම් ඔයිල් ලියන්න පුළුවන්, ශාක තෙල් සහ එළවලු තෙල්. ඊට අමතරව මෙතනෝල් ලියන්න පුළුවන්. හරි? 2019 මෙතනෝල් වෙනුවට එතනෝල් ලියලා තිබ්බත් ලකුණු දීලා තියෙනවා. දැන් ලියන්න එපා එතනෝල්. ඒ අවුරුද්ද විතරයි ඒකට ලකුණු දෙන්නේ. දැන් ඔයාලා ලියනවනේ මෙතනෝල් පමණයි. එහෙනම් මොනවද අමුද්‍රව්‍ය ටික? ශාක තෙල්, එළවලු තෙල්, එහෙම නැත්නම් පාම් ඔයිල් සහ මෙතනෝල් තමයි මූලික අමුද්‍රව්‍ය ටික. ඒකෙන් දෙකකට තමයි ලකුණු තියෙන්නේ. මෙතනෝල් සහ අර තුනෙන් ඕනම එකකට. ඊළඟට එක් අමුද්‍රව්‍ය ඇති ප්‍රධාන රසායනික සංයෝගය අදාළ අවස්ථාවන්හි නම් කරන්න. හරිද? මොනවද? එළවලු තෙල්, ශාක තෙල් වල තියෙන්නේ ට්‍රයිග්ලිසරයිඩ්. ට්‍රයිග්ලිසරයිඩ් තියෙනවා, මෙතනෝල් වල තියෙනවා මධ්‍යසාර. ඒක තමයි ක්‍රියාකාරී කාණ්ඩය. පාසල් රසායනාගාරයේදී ජෛවීය ඩීසල් නිෂ්පාදන උත්ප්‍රේරක වශයෙන් යොදා ගන්නම රසායනික සංයෝගයේ නම සඳහන් කරන්න. ප්‍රබල භස්මයක් යොදා ගන්නවා. එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, එක්ක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ලියන්න NaOH හෝ KOH කියලා ලියන්නේ.
ඉහත තුල කොටේ සඳහන් කළ රසායනික සංයෝගයේ භාවිතා කර ජෛවීය ඩීසල් සංශ්ලේෂණ තුලිත රසායනික සමීකරණය ලියන්න. එහෙනම් ට්‍රයිග්ලිසරයිඩයයි මෙතනෝලුයි එක්ක ලියමු අපි. අපි සම්බන්ධ එක ලියමු. ඒ අවුරුද්ද එතනෝල් වලට දීලා තිබ්බට ආයෙ ලියන්න එපා ඒක. ට්‍රයිග්ලිසරයිඩය මේ විදිහට CH3OH එක ලික්විඩ් එකක් මේකත් ලික්විඩ් එකක් මේ වගේ තුනක් තියෙනවා NaOH O KOH R OCH3 මේක ග්ලිසරෝල් ග්ලිසරෝල් මේක ජෛවීය ඩීසල් මේ වගේ තුනක් වෙන නිසා මේ දෙන්න තුනක් දාන්න තුනක් දාලා දෙන්න මේක තමයි තුලිත සමීකරණය සමීකරණය තුලිත වෙන්න ඕනේ තුලිත වුණේ නැත්නම් ලකුණු අඩු වෙනවා අරකට මතක තියාගන්න මෙතෙන්ට එතනෝල් දැම්මනම් ලකුණු හම්බෙන්නේ 2019 විතරයි දැන් ඔයාලා එතනෝල් දාන්න බෑ මේකට මෙතනෝල් දාලා ලියන්න ඕනේ එහෙම නැත්නම් මේ වගේ පොදු සූත්‍ර ලියන්නත් බෑ මේකට ROH කියලා ලියන්නත් බෑ ඒ අවුරුද්දේ ලකුණු දුන්නා ආයෙ දෙන්නේ නෑ ඒකට නිසා දැන් අපි මෙතනෝල් කියලා දාලා ලියන්න ඕනේ ඒක ඊළඟට කියනවා උත්ප්‍රේරකයේ වැඩිපුර යොදා ගතොත් සිදුවිය හැකි අතුරු ප්‍රතික්‍රියාවන්හි ඵල සමග දෙන්න. එහෙනම් මොකක්ද අතුරු ප්‍රතික්‍රියාව? සැපොනීකරණ ප්‍රතික්‍රියාව නිසා සබන් සෑදීම. අතුරු ප්‍රතික්‍රියාව තමයි සැපොනීකරණය නිසා සබන් සෑදීම. O- Na+. සැපොනීකරණය නිසා සබන් සෑදීම. හරි. ඕක තමයි අතුරු ඵලයේ ප්‍රතිඵල.